තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දිනකටම. සදේවතුනි අධාර්මිකව දිවිගෙවන සියක් වසරක දිවියට වඩා ධාර්මිකව දිවිගෙවන එක් දිනයක දිවිය උතුම් බව සම්මුත දහම අපට පෙන්වා දෙනවා. එකේ ධාර්මික දිවි පියවතකට පින්වත් ඔබට මඟ කියා දෙන බෞද්ධ රූප වාහිනිය අදත් මේ ඉරුදින මෙලෙසින් සූදානම බුදුමඟ සතරමානුශාසනා මාලාවේ අද දවසේ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට. අදත් බෙයතුම් වූ දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනය පිළිගෙන ධර්මාසනයට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ ලබුණුරුව කන්ද අරණ්‍ය සේනාසනයේහි ධර්මාචාර්ය පූජනීය මාංකඩවල සුදස්සන පින්වත් නායක ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාදුනාද නන්වමින් নমස්කාර පූරකව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදේවතුනි අද බෙයතුම් වූ දේශනාව වෙනුවෙන් සේ පුණ්‍යකාමී දායකත්වය එකතු කරන්නේ පිළියන්දල පදිංචි කරුණා වරාවිට මහත්මිය ප්‍රධාන පවුලේ දෝදරු පෙම්වත් පිරිස. ඒ හැමදෙනාටත් උතුම් වූ ධර්ම අවබෝධයේ පිණසම මේ දේශනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා, නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. පින්වත්නි, අපි මීට පෙර සඳහන් කළ දහම් පරියාය උනේ උපාදාන සහිතව ලෝකය අසුරු කරගෙන පවතින අපේ මේ මනස, ඒ උපාදාන රහිත බවින් මිදෙන්න නැත්නම් අනුපාදා පරිනිර්වාණය සඳහා පවතින ප්‍රතිපදාව වඩන ආකාරය පිළිබඳව සප්ත විසුද්ධිය අනුක්‍රමයෙන් එයින් අපි මුල් කාලෙදී සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය ආදී විසුද්ධි ධර්මයන් වඩන ආකාරය, වැඩෙන ආකාරය මතක් කළා. අද දවසේදී තියෙන්නේ හතරවෙනි විසුද්ධි ධර්මය වූ කාංකා විතරණ විසුද්ධිය ගැන පැහැදිලි කරගන්න. විශේෂයෙන්ම අපි මතක් කට යුතුයි, බුදුරජාණන් වහන්සේ ලෝකයට අවවාද අනුශාසනා කරනකොට සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධන, සියලු පව් කරන්ට එපා, කුසල් කරගන්න, හිත පිරිසුදු කරගන්න කියලා තමයි ලෝකයට අවවාද අනුශාසනා කරන්නේ.
ඒ හිත පිරිසුදු කරගන්නට තව එක ආකාරයක පරියායක් තමයි මේ සප්තවිසුද්ධිය කියලා කියන්නේ. අපේ සිතේ ඇති එක් අඳුරු පැතිකඩක් අඳුරු බවක් කිලුටු බවක් තියෙනවා නම් ඒ අඳුරු බව කිලුටු බව ඒ නුවණවල් තුنين දුරු කළා පිරිසුදු කරගන්න ආකාරය තමයි මේ සප්තවිසුද්ධියෙන් පෙන්වන්නේ. එතකොට අපි අවසාන වශයෙන් මතක් කළා ගිය සතියේදී නාම රූප ධර්මයන් පිරිසිඳ දැකලා ditthi visuddhiය ඇති කර ගන්න ආකාරය මත. එතකොට අද හතරවෙනි ධර්මතාවයේ හැටියට අපිට හම්බ වෙන්නේ මොකද්ද? කාංකා විතරණ විසුද්ධිය. එතකොට කාංකා කියලා කියන්නේ මොකක්ද? අපිට තියෙනවා විශේෂයෙන්ම පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති පටිච්චසමුපාද ධම්මේසු කංකති කියලා විශේෂයෙන් සැක සංකා අපිට පවතිනවා. ඒ තමයි කොහොමද අපි පෙර හිටියනම් කොහේ ඉන්නේද කොහොම ඉන්නේද මොන විදිහට මොන කෙනෙක් වෙලා ඉන්නේද අපි අපරන්තේ ආරම්භයත් කංකති තියෙනවා. අපි අනාගතේ ඉපදෙයිද උපදිනවනම් කොහේ උපදීද කොහොම උපදීද මොකෙක් වෙලා මොකෙක් වේද කියලා මේ විදිහට අපිට පූර්වාන්තය ආරම්භය අපරාන්තය ආරම්භය කංකා තියෙනවා. මේ කංකාවන් දුරු වෙන්නේ පින්වතුනි ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වීමෙන් ධර්මය හරහායි. ඒකෙදි අපි කලින් මතක් කළා වර්තමාන ස්කන්ධයන්ගේ ස්වභාවය නාම රූප ධර්මයක් තියෙන කියලා. ඊට පස්සේ මේ නාම රූප ධර්මය බ්‍රහ්මයෙක් මෙව්වද දෙවියෙක් මෙව්වද කෙනෙක් මෙව්වද නැත්නම් ඉබේමද හටගත්තේ කියලා නිශ්චිතයක් අපිට තාම නැහැ. එතකොට වර්තමානයේ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍ය සෙවීම වශයෙන් තමයි මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව නුවණින් මෙනෙහි කරන්නේ. ආන් මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුව නුවණින් මෙනෙහි කරනකොට තමයි අපිට අපි පෙර හිටියද නැද්ද අනාගතයට උපදීද නැද්ද කියන කෙසේද යන විමුති කාංකා සම්පූර්ණ ප්‍රහාණය වෙලා දුර වෙලා යන්නේ. එතකොට දැන් අපි මුල් ධර්මතාවයෙන් බැලුවා මෙතන නාම රූප ධර්මයක් තියෙන කියලා. එතකොට මේ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍ය හැටියට පෙන්වනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා පෙර අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා සංස්කාර සකස් වුණා කර්ම රැස් වුණා. පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර අනිජ්ජාභි සංස්කාර කියලා එයින්ද කාමභාවයේ උප්පත්ති වශයෙන් පැමිණෙන්න පුඤ්ඤාභි සංස්කාරයන් අභිසංස්කරණය වෙලා තිබුණා. ඒ පෙර අවිද්‍යා කර්මයට හටගත් විපාකයක් හැටියට තමයි මෙන්න මේ නාම රූප කියන ධර්මතා දෙක ලැබෙන්නේ. පෙර අවිද්‍යාවෙන් අපි කර්ම රැස් කළාට පස්සේ මරණාසන්න මොහොතේදී ඒ කළ කර්ම නිමිත්තක් අරමුණු වෙනකොට ඒ කර්ම නිමිත්තට අනුවම ප්‍රතිසන්දියට පැමිණෙන තැන ගති නිමිත්තත් පහළ වෙලා ඊට අනතුරුවම චුතිය ඇති වෙන ආකාරය තමයි ධර්මයේ පෙන්වන්නේ. එතකොට ඒ කර්ම නිමිත්ත නිසාම ප්‍රතිසන්දි චිත්තේ පහළ වුණාම ඒ ප්‍රතිසන්දි සිත පින්වතුනි සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව රූපයත් හදන්න වැය වෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි විපාක නාම රූප දෙක හදන්න වැය වෙනවා. ඒ විපාක නාම රූප දෙක නිසා තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදෙන්නේ. ඒ ආයතන ටික නිසායි බාහිර රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශය නිසායි මේ වේදනා සංඥාවන් පහළ වෙන්නේ කියලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික පෙර කර්මයට විපාකයක් හැටියට කියන කාරණාව එයාට පෙනෙනවා. එතකොට ඔන්න මේ
වර්තමාන නාම රූප ධර්මයක් තියෙනම් කවුරුවත් බ්‍රහ්මීක ආදී කෙනෙක් මවල තිනවත් නෙමෙයි, අ හේතුක අප්‍රත්‍යික ඉබේම හටගත් අදිච්ච සම්පන්න ස්වභාවයකුත් නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි. කර්මය නැමැති හේතුවකට ඵලයක් තමයි මේ විපාක නාම රූප දෙක කියලා උන නුවණක් ආවා. ඊට පස්සේ වර්තමානයේදී මේ විපාක නාම රූප දෙක ආරම්භය. එතකොට විපාක නාම රූප දෙක කියනකොට දැන් අපි ගේසරෙත් බැලුවා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ගන්නට පුළුවන් ධර්මතාවයක් නැති කන බොන ආහාරයෙන් හැදුණු රූපෙකුත් පෙර අවිද්‍යා කර්මයට හටගත්ත චිත්තජයසික ටිකක් කියලා ප්‍රත්‍ය දෙකකින් දෙආකාරකින් හටගත් ධර්මතා දෙකක් තමයි මේ නාම රූප දෙක. එයින් රූපය චිත්තජයසික ධර්මයන්ට උපකාරයි, චිත්තජයසික ධර්මය රූපේ පැවැත්මට උපකාරයි. මේ ඕනෝන්ට උපකාර කරමින් මේ නාම රූප ධර්මය පවතිනවා. එතකොට මේ නාම රූප දෙක සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. එතනදී මේ විපාක නාම රූප දෙක ආරම්භය වර්තමාන තණ්හා උපාදාන කියන කෙලස් ටික යෙදුනට පස්සේ සත්ව පුද්ගල ආත්ම භාවය කියන ධර්මතාවයක් හට ගන්නවා. මේ නාම රූප දෙක විපාක නාම රූප දෙකට පුද්ගලයෙක් සත්වයෙක් කියන හැඟීම ඇති වෙනවා. අපි ඒක වෙන ආකාරය පොඩ්ඩක් බලමු. ඇහැට රූපයක් පෙනෙනවා කියන ධර්මතාවය දක්වාම පුරාණ කර්මයට විපාක. එතකොට ඇහැට රූපයක් පෙනෙනකොට පෙනෙන රූපයට අපි තණ්හා මම කියලා ඒ වගේම දිට්ඨියෙන් මගේ ආත්මය කියලා හිතනවා. අපි කියමු අත දිහා බලලා මේ මගේ අත කියලා හිතනවා. ඊට පස්සේ කකුල දිහා බලලා මගේ කකුල කියලා හිතනවා. කණ්ණාඩියට ගිහිල්ලා මූණ දිහා බලලා මගේ මූණ කියලා හිතනවා. මේ මගේ ඇඟ කියලා හිතනවා. එතකොට දකින අරමුණට මගේ අත, මගේ කකුල, මගේ ඔළුව, මගේ මූණ, මගේ ඇඟ කියලා අපි හිතුවාම ඊගාවට මේ හිතන දේ එකට එකතු වෙන තැන තමයි රස කරගන්න තැන තමයි භවය කියලා කියන්නේ. ඒ වගේම කනට ඇහෙන ශබ්ද, නාසයට ගැනෙන ගන්ධයන්ට අපි පුද්ගල භාවය ඇති වෙන විදිහට, තණ්හාව ඇති වෙන විදිහට හිතුවාම ඒ පුද්ගල භාවය ඇති වෙන විදිහට හිතපු, තණ්හාව ඇති වෙන විදිහට හිතපු ආකාරයට දැනගන්නවා. එතකොට භවය කියලා කියන්නේ අපි ඇහෙන් යම්තාක් අරමුණු මම මගේ කියලා හිතලා දැනගත්තනම්, කනින් අහලා හිතලා දැනගත්තනම්, ඒ දැනගත්ත හැම දෙයක්ම ඇති බවට පෙන්වන කම තමයි භවය කියලා කියන්නේ. ආධ්‍යාත්මික කොටස් ටිකත් බාහිර රූප ශබ්ද ආදී නිමිතිත් ඔක්කොම ඇති බවට පෙන්වන කම තමයි විඥානක්තිය. මේ අරමුණු විඥානයේ පවතින තැන තමයි භවය කියලා කියන්නේ. භවපච්චය ජාති. භවය දකින දේ එකතු වුණා කියලා කියන්නේ, අහන දේ එකතු වුණා කියලා කියන්නේ ඉබේම පුද්ගලයෙක් නිර්මාණය වෙලා. ඔන්න දැන් මේ පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා වගේ තැනකින් තමයි අපිට මේ ඇහෙන් මගේ අත කියලා වෙනම දැක්කේ, මගේ ඔළුව කියලා වෙනම දැක්කේ, කණ්ණාඩිය ගාවට ගිහිල්ලා මගේ මුණ කියලා දැක්කේ, මගේ ඇඟ කියලා වෙනම දැක්කේ, මගේ කකුල කියලා වෙනම හිතුවේ. නමුත් මේ ඔක්කොම එකතු කළා මේ ඔක්කොම මම කියලා සම්පූර්ණ ශරීරයක්ම අපිට හිතට මැවිලා තියෙනවා. එතකොට මේ විදිහට දකින අහන හැම දෙයක්ම ඇති බවට එකට එකතු කළා පෙන්නන අවස්ථාව තමයි සිහි කරගන්න පුළුවන් අවස්ථාව, ලැබෙන අවස්ථාව තමයි භවය කියන්නේ. එතකොට භවපච්චය ජාති භවය කියනකොට ඉබේම තමන්වත් නිර්මාණය වෙලා තව පුද්ගලයෝ දේවල් වස්තු ඇති බව ඉබේම නිර්මාණය වෙලා. ඒ ඇති බවට හම්බෙන තමා නිසා අනිත් අය නිසා නොයෙක් විදිහේ දුක් පීඩා විඳින්මින් අපි ඉන්නවා. එතකොට මේ පුද්ගල භාවය, මේ ජරා මරණ දුක් විඳින්න පුළුවන් ආත්ම භාවය, දුක ඇති උනේ තමන්ගේ ඇති වෙච්ච කම නිසා. තව සත්වයන්ගේ පුද්ගලයන්ගේ ඇති වෙච්ච කම නිසායි. එතකොට මේ තමන්ගේ ඇති වෙච්ච කම
තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකයි. කෙලෙස් ටිකට හේතුව කෙලෙස් ටික යෙදුනේ විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්මය. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ඇති වුනහම විපාක ස්කන්ධ ටිකට තණ්හාව ඇසිරි වෙන, ditthිය ඇසිරි වෙන ආකාරයට හිත මෙහෙයවහම භවය කියලා කියන්නේ ඒ විපාක ස්කන්ධ ටික මම කියලා මගේ කියලා ඇති බවට පුද්ගල භාවයකින් හම්බ වෙන අවස්ථාව. එතකොට එකට එකතු කරලා දකින අහන දේවල් එකට එකතු කරලා හම්බ වෙන අවස්ථාව තමයි භවය කියන්නේ. භවපච්චය ජාති කියන්නේ භවය සම්පූර්ණ වෙනකොට කෙලින්ම තමන්ව නිර්මාණය වෙලා පුද්ගලයෙක් නිර්මාණය වෙලා. මේ ඉන්න පුද්ගලයාට තමයි දැන් ලෙඩවීමේ දුක, මහලු දුක, මරණ දුක, අප්‍රියං හා එක්වීමේ දුක, ඒ වගේම තව තමන් විතරක් නෙමෙයි තමන්ගේ දෙමව්පිය, සහෝදරු, ඥාති, හිතේසින් කියලා ඒ සත්වනිකායම හට ගැනීම වෙන්නේ මේ භවය නිසායි. ඔන්න දැන් මේ දුක හටගත්තේ කෙලෙස් ටික නිසා නේද? කෙලෙස් ටික ඇති උනේ විපාක ස්කන්ධ ටිකට නේද? මේ කෙලෙස් ටික නැතිකොලොත් මේ පුද්ගල භාවයේ එන දුකත් නැති කරන්න පුළුවන් නේද? ඒ සඳහා මේ විපාක ස්කන්ධ ටික පිරිසින් දැකලා මේ කෙලෙස් ටික නැති කළා පුද්ගල භාවයේ එන දුක නැතිකට යුතුයි. ඒ සඳහා සීලයක පිළිපදලා හිත සමාධි කළ මේ විපාක ස්කන්ධ ටික නුවණින් බැලිය යුතුයි කියලා. මේ වගේ දුකට හේතුව මේ කෙලෙස් ටික නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා කෙලෙස් ටික යෙදිච්ච විපාක ස්කන්ධ ටික පිරිසිඳ දත යුතුයි කියලා අපි අද උත්තරයක් ගත්තේ නැත්තම්, අද අවිද්‍යාව දුරු නොකොළොත්, අද දුක දන්නේ නැතුව මේ දුක් විඳින පුද්ගලයා ඇති උනේ මේ තණ්හාව නිසායි. තණ්හාව ඇති උනේ විපාක ස්කන්ධ ටික නිසායි. විපාක ස්කන්ධ ටික එක්ක තියෙන තණ්හාව නැති කළොත් මේ පුද්ගල භාවයේ තියෙන දුකත් නැති වෙනව නේද? ඒ සඳහා මේ කටයුතුයි කියන එක දන්නේ නැති වුනහම අවිද්‍යාව කියලා කියන්නේ කෙලින්ම පුද්ගල භාවයේ ඇත්ත වෙනවා. පුද්ගලයා තමයි ජීවත් වෙන්නේ. දැන් මෙන්න මේ පුද්ගලයා අද දවසේදී මොකද කරන්නේ? පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිජ්ජාභි සංස්කාර අද ආපහු රැස් කරගන්නවා. කුමක් නිසාද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව දුරු වුණොත් මේ දුකට හේතුව තණ්හාව නැතිකොලොත් දුක නැති වෙන. ඒ නිසා විපාක ස්කන්ධ ටික පිරිසිඳ දත යුතුයි කියන උත්තරය ඇවිල්ලා පුද්ගල භාවය නැති වෙන විදිහට, දුක නැති වෙන විදිහට භ්‍රමචර්යාව හැසිරෙනවා. එයාට කර්ම සකස් කරන්ට දුක් විඳින පුද්ගලයෙක් ඉතුරු වෙන්නේ නැහැ. වගේම මතු කර්ම සකස් වීම පිළිබඳවත් කර්ම රැස් කිරීමට පුද්ගල භාවයක් මුල් වෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ මේ පුද්ගල භාවය ඇති වෙච්ච නිසා නේද සියලුම ජරා මරණ දුක් විඳින්න උනේ. මේ පුද්ගල භාවය ඇති උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා නේද? මේ කෙලෙස් ටික නැති කළොත් මේ පුද්ගල භාවයත් ඒ නිසා එන දුකත් නැති වෙනව නේද කියන එක දන්නේ කියන්නේ පුද්ගලයා ජීවත් වෙනවා. පුද්ගලයා තමන්ව හොඳට යහපත්ව පවත්ව ගන්න උත්සාහවත් වෙනවා. මේ පුද්ගල භාවයයි දුකට මුල කියලා දන්නේ නැතුව පුද්ගලයා රැකෙන්න, පුද්ගලයා ආරක්ෂා කරගන්න උත්සාහවත් වෙනවා. ඒ රැකෙන්න ආරක්ෂා කරගන්න ගියාම, ඒ වගේම පුද්ගලයා සැපවත් වෙන්න ගියාම, පුද්ගලයාට එන දුක අයින් කරගන්න ගියාම, පුද්ගල භාවයේ පැවැත්මම දුකයි කියලා දන්නේ නැතිකම නිසා පුද්ගලයා එන දුකෙන් අයින් කරගන්න කටයුතු කරනකොට අදත් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාරම රැස් වෙනවා. ආනිජ්ජාභි සංස්කාර. මේ වගේ කර්ම රැස් වුණාම මතුවටත් විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. එතකොට මේ පුද්ගලයා මතුවට කොහාටවත් යන්නේ. දැන් මේ පෙර කොහෙන්දන්වත් ආවේ නැහැ. පෙර කර්මයට විපාක ටිකට කෙලස් ටික ඉදලා දැන් මේ පුද්ගල භාවය ඇති වෙලා දුකත් ඇති වෙනවා. ඒ පුද්ගල භාවය මේ කෙලස් ටික නිසායි. කෙලස් ටික නැති කළා පුද්ගල භාවය නැතිකට යුතුයි කියලා දැක්කේ නැත්නම් පුද්ගල භාවයේ පිටලා අද කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කළාම අද කර්මයට මතුවටත් විපාක ස්කන්ධ ටිකක් ලැබෙනවා. ඒ විපාක ස්කන්ධ ටිකට එදාටත් කෙලස් ටික යෙදිලා කර්මයක් රැස් වෙනවා. කෙලස් ටික යෙදිලා ආපහු පුද්ගල භාවය ඇති කරගන්නවා. ඒ පුද්ගල භාවය ඇති උනේ මේ කෙලස් ටික නිසා නේද? කෙලස් ටික නැති කළොත් පුද්ගල භාවය නැති වෙනවා නේද කියලා එදාටත් අහ දැනගන්න ක්‍රමයක් තැනක් නොතිබුණොත්
එදාට පුද්ගල භාවය ඇති වෙනවා. ඇති වෙලා ඒ පුද්ගලයා කර්ම රැස් කරගන්නවා. මෙන්න මේ වගේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් වෙන දීර්ඝ පැවැත්මක් තියෙන්නේ. එතන පුද්ගල භාවයකින් දුක් විඳින කමකුත් තියෙයි. නමුත් පුද්ගලයා කොහාටවත් යන්නේවත් කොහෙවත් ඉඳන් ආයවත් නැතුව මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයක් තියෙන්නේ කියලා දකිනවා. පින්වතුනි, ඒකට මම මේ පින්වතුන්ට පොඩි උපමාවක් පෙන්වන්නම්, උපමාවක් වෙන්නම්. උපමාව හරහත් නුවණැති පුරුෂයෝ අර්ථය තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. අපි කියමු ලස්සන සුවඳති මලක් ගමු. අපි දාස් මලක් ගමු. එතකොට මේ මල ගත්තාම, මේ දාස් මල ගත්තාම බොහොම සුවඳයි. පෙති ගොඩාක් තියෙනවා. මේ ගොඩාක් පෙති තියෙන දාස් මල ඉඹල බැලුවාම බොහොම මේ මනරමෝ මනාපෝ සුගන්ධයක් එයින් වාහනය වෙනවා. අපි හොඳට බැලුවොත් මේ මලේ තියෙන සුවඳ, මල් පෙති ටික ඇසුරු කරගෙන මලේ පවතින සුවඳ ගත්තාම හොඳට බලන්න මේක ඇති වෙච්ච හැටි. මේිට පෙර මේ වගේම දාස් මලක තිබුණු මල් ඇටයක් තමයි, ඒ දාස් මලක තිබුණු ඇටයක් තමයි පොළවේ අපි හිටෙව්වේ. හිටෙව්වහම ඒ ඇටෙත් පොළවේ තියෙන ඕජාසාරයක් දෙක නිසා මල් ගහක් හැදුනා. ඊට පස්සේ මල් ගහ ටිකක් ලොකු වෙනකොට චූටි අතු කිනිති වටේටම හටගත්තා. ඊට පස්සේ ඒ අතු කිනිති වල මල් පොහොට්ටු හැදිලා මලක් පිපුණා. මල පිපෙනකොටම ඒ මල ටික මල පිපෙනකොටම ඒ මල නිසාම හටගත්තු සුවඳ ඒ මල් පෙති ටිකම ඇසුරු කරගෙන පවතිනවා. බලන්න මේ මලේ සුවඳ පෙර ගහක ඉඳලා ගත්තද කියලා. පෙර ගහේ මල් ගහෙන් මේ මල් ගහට සුවඳ ආවෙත් නැහැ. පෙර ගහකින් මේකට සුවඳ ගත්තෙත් නැහැ. දැන් ඔන්න සුවඳති දාස් මලක් අදක් තියෙනවා. ඒක අපි කඩලා පූජා කරනවා, පරිහරණය කරනවා. ඉතින් මේ සුවඳති දාස් මල යම් තාක් දවසක් පවතීද, ඒ මල් පෙති ටික, ඒ මල යම් තාක් පවතීද, ඒ තාක් සුවඳ පවතිනවා. යම් දවසකදී මේ මලේ පෙති ටික එකින් එක හැලිලා මල පර වෙලා විසිරලා ගියාම මල විසිරීමත් එක්කම සුවඳ එතනම නැති වෙනවා මිසක මේ සුවඳ කොහාටවත් යන්නේ නැහැ. ආපහු මේ විසිරිලා වේලිලා විසිරිච්ච දාස් මලේ තිබුණු ඇටයක් ආපහු බිම හිටෙව්වොත් ඔන්න මේ වර්තමාන මේ දාස් මල නිසා මල් ගහේ මලේ තිබුණු ඇටයක් අරගෙන බිම හිටෙව්වහම ඒ බීජයත් පොළවේ සාරයත් නිසා ආපහු ගහක් හට ගන්නවා. ඒ ගහ ටිකක් වැඩෙනකොට ආපහු ඒ ගහ වටේට අතු කිනිති එනවා. අතු කිනිති ඇවිල්ලා ඔන්න එදාටත් අතු කිනිති ආවට පස්සේ එදාටත් ඒ ගහේ මේ වගේම අතු වල කිනිති වල මල් හැදෙනවා. මල් පිපෙනවා. එදාටත් ඒ පිපෙන මල් සුවඳයි. දාස් මල් සුවඳයි. හොඳට බලන්න දැන් මේ මලේ සුවඳ එක චුට්ටක්වත් අනිත් මලට ගියාද කියලා නෑ. අතීතයේදීත් ඊටමත් සුවඳ ඇති මල් තිබුණා. දැනුත් සුවඳ ඇති මල් තියෙනවා. අනාගතයට සුවඳ ඇති දාස් මල් තියෙනවා. නමුත් මේ සුවඳ තියෙන දාස් මල දිහා බැලුවොත් නැත්නම් මල දිහා බැලුවොත් පෙර ජීවිතේ මලේ සුවඳ එක චුට්ටක්වත් මෙතෙන්ට ආවෙත් නැහැ. මෙතන මලේ සුවඳ අනාගත මලට ගියෙත් නැහැ. අනාගත මල මෙතන සුවඳ ගත්තෙත් නැහැ. එතකොට මෙතන හේතුඵල ධමයක් වුණා. හේතුඵල ධම තමයි කලින් මල් ගහේ ඇටයක් හේතු වුණා. වර්තමාන පවතින මල් ගහ හැදෙන්න. ඊට පස්සේ මල් ගහ හේතු වුණා අතුරුකිලි හැදෙන්න, අතු කිනිති හැදෙන්න. ඒ අතුරුකිලි අතු කිනිති හේතු වුණා වර්තමානයේ මලක් පිපෙන්න.
මල පිපෙනකොටම ධර්මතාවයක් වුණා. ඒ පිපුණු මල නිසාම හටගත්ත සුවඳ. දැන් මේ සුවඳ මලෙන් ඔබට යන්නේ නැහැ කොහාටවත්. මලෙන් ඔබට කොහාටවත් යන්නේ නැහැ. ඊට පස්සේ මල නිසාම හටගත්ත සුවඳ ඒ මලම ඇසුරු කරගෙන පවතිනවා. බැරි වෙලා මල නිසා හටගත්ත සුවඳ මල ඇසුරු නොකොළොත් මල සුවඳ ඇති මලක් හැටියට මල සුවඳයි කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. උපදින සුවඳ අතුරුදහන් වෙනවා නම් නිරුද්ධ වෙනවා නම් ඒ උපදින සුවඳ ඒ මලම අල්ල නොගත්තොත් අපිට මලෙන් සුවඳ නිකුත් වුණාට මල සුවඳයි කියලා හම්බ වෙන්නේ. නමුත් මලෙන් නිකුත් කරන සුවඳ ඒ මලම අල්ලගත්තාම ඉඹල බලනකොට බොහෝම සුවඳති මලක් හම්බ වෙනවා. එතකොට ඒ සුවඳ ඉපැද්දුවෙත් මලමයි, ඒ සුවඳ අල්ලගත්තෙත් මලමයි. ඒ සුවඳ මල නිසාම උපද්දපු සුවඳ මලම අල්ලගත්තාම මල යම් තාක් පවතිද ඒ තාක් සුවඳයි, සුවඳ යම් තාක් පවතිද ඒ තාක් මල තියෙයි. දැන් මේ සුවඳ කොච්චර කාලයක් පවතිනවද? මේ මල පවතින කම්ම පවතිනවා. ඊට පස්සේ මල ඉහිරෙන දවසට, මල පර වෙන දවසට පෙති ඉහිරෙනකොට ඒ මල ඉහිරීමත් එක්ක පෙති ඉහිරීමත් එක්ක සුවඳත් ඒ එක්කම ඉහිරිලා නැති වෙලා යනවා, නිරුද්ධම වෙලා යනවා මිසක ආපහු ඒ සුවඳට වෙනම පවතින්න හෝ වෙනම පැවැත්මකට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ සිද්ධිය එහෙම වෙනම වෙද්දී ආපහු යටින් හේතුඵල ධම සක්‍රිය වෙනවා. මොකද්ද? අන්න අර මලේ තිබුණු ඉහිරිලා ගිය, වේලිලා පරවෙලා ගිය මලේ ආපහු බීජයක් හේතු වෙලා තව ගහක් හැදෙනවා. ආපහු අලුතෙන් ගහක් හැදෙනවා. අලුතෙන් ගහෙත් මේ විදිහටම අතුකිනිති අතුරුකිලි ඇවිල්ලා ආපහු මලක් හැදෙනවා. හැදෙනකොටම ඒ මලත් සුවඳයි. ඒ මල නිසාම හටගත්තු සුවඳ ඒ මල මල්ලගෙන පවතිනවා. මල යම් තාක් තියද සුවඳ ඒක් තාක් තියෙයි. සුවඳ යම් තාක් තියද ඒ මල ඒ තාක් තියෙයි. ඒ මලද පර වෙන දවසට, පෙති ඉහිරෙන දවසට එතන තියෙන සුවඳ එතනින්ම නිරුද්ධ වෙලා යනවා මිසක ඒ සුවඳ තනියම පවතින්න පුළුවන් කමකුත් නැහැ. තව දෙයකට යන්නෙත් නැහැ. මේ විදිහට බැලුවාම අතීතයේදී සුවඳති මල් තිබුණා. මල සුවඳයි. වර්තමානයේදී දහස් මලක් තියෙනවා, නැත්නම් සුවඳති මල් තියෙනවා. අනාගතයට සුවඳති මල් තියෙනවා. හැබැයි මේ මල් වල සුවඳ කිසිම කලක කිසිම වෙලාවක කලින් මලින් මේ මලටත් මේ මලින් තව මලකටත් ගියේවත් යන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. නමුත් හේතුඵල ධමයක් වෙන තැනක මෙන්න මේ වගේ ලෝකේ මල් පවතිනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒ වගේ උපමාවක් මම මේ කලේ අපේ ජීවිතයේ දුක් විඳින අපි වැහැදුන හැටි බලා ගන්න. පින්වතුනි, පෙර මල් ගහක මල් ඇටයක් වගේ, කලින් ගහක මල් ඇටයක් වගේ කියලා හිතාගන්න. පෙර අවිද්‍යාවෙන් හටගත්ත කර්ම ටික මල් ඇටයක් වගේ, බීජයක් වගේ. ඒ දාස් ඇටේ නැත්නම් ඒ මල් ඇටේ පොළවේ තැම්පත් කළ අවස්ථාව වගේ කියලා දැනගන්න. ඒ කර්ම විඥානය නිසා ප්‍රතිසන්දි විඥානය මව් කුසකට පැමිණීම බැසගත් අවස්ථාව. ඊට පස්සේ ඒ පොළවේ තියෙන ඕජාසාරයත් මේ බීජේ මල් ඇටේ තිබුණු බීජ ගතිය දෙකම එකට එකතු වෙලා අංකුරයක් නැත්තම් පොඩි ගහක් පැලයක් හැදෙනවා වගේ දකින්ද ප්‍රතිසන්දි සිතේ තියෙන නාම ධර්ම ටිකක් කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් දෙක එකතු වෙලා මේ ප්‍රතිසන්දි සිත නිසා නාම රූපයි කියන ටික දකින්ද මල් ගහ හැදුනා වගේ. මල් ගහ ටිකක් ලොකු වෙනකොට අතුරුකිලි අතුකිනිති විහිදෙනවා වගේ තමයි මේ නාම රූප දෙක ටිකක් වර්ධනය වෙනකොට චක්කුසෝත ගහන ජීව කාය මන කියන ආයතන ටිකක් බෙදිලා යනවා. ඊට පස්සේ මේ කඳේ ගහේ බෙදිලා ගිය අතුකිනිති වල අතුරුකිලි වල බාහිර පරාග පෝෂණයක් නිසා ආපහු පොහොට්ටුවක් හැදිලා මලක් ඇති වෙනවා වගේ දකින්න මේ
වර්තමාන ආයතන ටිකට බාහිර අර පරාග පෝෂණ වගේ බාහිර රූප, ශබ්ද, ගන්ධ කියන බාහිර අරමුණු ස්පර්ශ අරමුණු ගැටීම නිසා සිත ඊට අනුගතව ඉපදිලා ස්පර්ශයේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස කියලා ස්පර්ශයකින් වේදනා සංඥාවන් ඇති වෙනවා. වේදනාවන් ඇති වෙන තැන දක්වාම දකින්න. ඔන්න ස්පර්ශයකින් වේදනාවක් ඇති වුණා කියලා කියන්නේ හරියට මලක් පිපුණා වගේ. ධර්මතාවයක් පින්වතුනි මේ වේදනාව ඇති වෙනකොටම වේදනාවේ රස විඳි ගැනීම අනුව බලන තණ්හා උපාදාන ගති කියන ධර්මතා ටික નિરાයාසයෙන් ඇති වෙන පැවැත්මක් තුල තමයි අපි ඉන්නේ. එතකොට ඒ වේදනාව නිසා තණ්හා උපාදාන කියන ගති ටික නැත්තම් ඒ වේදනාව ඇති වෙනකොටම ඇති වෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා පුද්ගල භාවය ඇති වෙනවා. අර මලේ පෙති ටික මල උපදිනකොටම මල නිසාම සුවඳ හටගත්තා වගේ ඇහැට රූපයක් පෙනෙනකොටම පෙනෙන රූපේ මම මගේ, ඇහෙන ශබ්දේ මම මගේ, දැනෙන ගන්ධේ මම මගේ කියලා තණ්හා වශයෙන් උපාදාන වශයෙන් ඇති කරගන්න කම පෙනෙන ඇහෙන දෙයට අනුගත උපදිනකොට ඒ මම මගේ කියලා අල්ලගත්ත මම මගේ කියලා හිතපු ගතිය ඒ ඇහැම ඒ කනම ඒ නාසයම දිවම ශරීරයම අල්ලගත්තාම අපි උදාහරණයක් හැටියට ගත්තොත් කණ්ණාඩියෙන් බලනකොට මූණ පේනවා. මූණට මේ මගේ මූණ කියලා අපි හිතනවා. මගේ මූණ කියන්නේ මොකද්ද කියලා අහුවාම අපි මේ රූපෙම පෙන්නනවා. මේ රූපේ නිසාම මගේ මූණ කියන අදහස ඇති වෙලා මගේ මූණ කියන්නේ මොකද්ද කියලා මේ රූපෙම පෙන්වුවාම අත දිහා බලනකොටම මගේ අත කියලා හිතෙනවා. මෙහෙම රූපේ දිහා බලනකොට මගේ අත කියලා හිතෙනවා. මගේ අත කියන්නේ මොකද්ද කියවලා අහනකොට මේ රූපෙම පෙන්වුවාම එතකොට මෙන්න මේ විදිහට පින්වතුනි අර මල නිසා හටගත්තු සුවඳ මලම අල්ල ගන්නවා වගේ මේ විපාක ස්කන්ධ ටික නිසා මම මගේ කියන ගතියක් මේ විපාක ස්කන්ධ ටික මම මගේ කියන ගතියක් ඇති වුනහම ඒ මම මගේ කියලා හටගත් ගතිය මේ විපාක ස්කන්ධ ටිකම අල්ලගත්තාම දැන් ඔන්න මේ විපාක ස්කන්ධ ටික අපිට පෙනෙන්නේ මම මගේ වගේ. එතකොට දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එහෙම නැත්නම් විඥාන නාම පුතලයතන පස්ස වේදනා කියලා පෙන්වන මේ විපාක ස්කන්ධ ටික නිසාම හටගත්ත පුද්ගල භාවය මේ විපාක ස්කන්ධ ටිකම අල්ල ගන්නවා. දැන් මේ මම කියන හැඟීම වෙන කොහේවත් ඉඳලා වෙන මේ විපාක ස්කන්ධ ටික නිසාම මම කියන හැඟීමක් අල්ලගෙන ඇහැට පෙනුණු දෙයත් කනත් කනට ඇහුණු දෙයත් නාසයට නාසයට දැනුණු දෙයත් ගන්ධයත් ගන්ධයට නාසයත් නාසයට දැනුණු ගන්ධයත් දිවත් දිවට දැනුණු රසත් කයත් කයට ගැටුණු පොට්ටබ්බයත් මනසත් මනසට ගැටුණු ධර්මාරම්මන නිසාම මේ දේවල් මම මගේ කියන හැඟීමක් ඇති වෙලා ඒ මම මගේ කියන හැඟීම ඒ දේවල්ම අල්ලගත්තාම මල නිසා හටගත්ත සුවඳ මලම අල්ලගත්තාම සුවඳති මලක් වගේ මේ විපාක ස්කන්ධ ටික නිසා හටගත්ත මම මගේ කියන කෙලෙසය ඒ විපාක ස්කන්ධ ටික අල්ලගත්තාම දැන් මේ විපාක ස්කන්ධ ටික මම වගේ පෙනෙන්නේ. ඔන්න දැන් මේ ස්කන්ධ ටික යම් තාක් වෙයිද ඒ තාක් මම කියන හැඟීම තියෙයි. යම් තාක් මම කියන හැඟීම තියෙයිද ඒ තාක් මේ ස්කන්ධ ටික තියෙයි. මේ විදිහට මම මගේ කියන හැඟීම මේ ස්කන්ධ ටිකම අල්ලගෙන තියෙනකොට ඒ ඉන්න පුද්ගලයා පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජාභි කර්ම රැස් කරනවා. හොඳට හිතනවා රාග සහගතව හිතනවා ද්වේෂ සහගතව හිතනවා මෝහ සහගතව හිතනවා. එතකොට අලෝභ සහගතව අද්වේෂ සහගතව අමෝහ සහගතව හිතනවා. මේ විදිහට හිතින් කියින් කිරින් කරමින් අර පුද්ගල භාවයෙන් ජීවත් වෙනවා. එතකොට අර මල පර වෙන දවසට පර වෙන කාලයක් එනවා වගේ ඒ වගේ මේ ස්කන්ධයන්ගේ ආයුෂ සිඳෙන ආයුෂ ගෙවෙන කාලයක් එනවා.
ඒ ස්කන්ධ ටිකේ ආහුස හිඳෙනකොට ආහුස ගෙවෙනකොට මේ ස්කන්ධ මම කියපු මගේ කියපු ගතිය පින්වතුනි තනියම පවතින්නේ නැහැ කොහාටවත් යන්නෙත් නැහැ ස්කන්ධ ටික ඉහිරෙනකොට මම කියපු මගේ කියපු හැඟීමත් එහෙමම නිරුද්ධ වෙලා යනවා. හැබැයි මෙතනදී පුද්ගල භාවයෙන් කටයුතු කරන කාලේ කරපු කර්මයක් තියෙන අන්නේ කර්මය බොල් වෙන්නේ අන්නේ කර්මය නිසා නැවතත් පින්වතුනි විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ආපහු මේ කර්මයට අනුව ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා ප්‍රතිසන්දි සිතට අනුව සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපේ සකස් වෙලා නාම රූප වෙලා ආපහු ආයතන ටික හැදිලා අර මල් ලැටේ හින්දා ගහ හැදිලා ගහ නිසා අතු ඉති බෙදුනා වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මෙන්න මේ ආයතන හැදිලා අතු ඉති නිසා මලක් පිපුණා වගේ ආයතන නිසා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා. ආපහු මල පිපෙනකොටම මලෙන්ම හටගත්ත තණ්හාව මලම අල්ල ගන්නවා වගේ ආපහු මේ වේදනා පංචකය නිසා හටගන්න කෙලෙසය හටගන්න මම කියන හැඟීම ඒ විපාක ධර්මය ටිකම අල්ලගත්තාම ඔන්න ආපහු පුද්ගල භාවයක් තියෙනවා. ආපහු පුද්ගල භාවයෙන් දුක් විඳිනවා ඒ වගේම කර්ම ත්‍රස් කරනවා. ඒ ස්කන්ධ ටික අතහැරෙනකොටම ස්කන්ධ ටික නැති වෙනකොට මේ පුද්ගල භාවයත් අතහැරෙනව නැති වෙනවා. ආපහු පුද්ගලයා කොහාටවත් යන්නේ නැහැ. නමුත් ඒ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම ආපහු මතු විපාක ස්කන්ධ ටිකක් හදන්න යොමු වෙනවා. මේ වගේ දිගින් දිගටම පවතින හේතුඵල ධම. එතකොට අතීතයේදී සුවඳති මල් තිබුණා වගේ අතීතයේදී ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳින පුද්ගලයෙක් හිටිය පුද්ගල භාවයක් තිබුණා දුකක් තිබුණා දුක් විඳා. හැබැයි මේ පුද්ගලයා දුක් විඳෝ පුද්ගලයා හෝ පුද්ගල භාවයෙන් මෙතෙන්ට ගෙනාවේ නැහැ ආවේ නැහැ. අදත් නිന്ദා අපහාස ඇනුම් බැනුම් අහන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් විඳින දුකෙන් පීඩිත වෙන අද සත්වෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි මේ සත්‍ය පුද්ගලයා මෙතනින් කොහාටවත් යන්නෙත් නැහැ. අනාගතයටත් මේ වගේමයි අනාගතයටත් නිന്ദා අපහාස ඇනුම් බැනුම් අහන ඒ වගේම ජරා මරණ දුක් විඳින පුද්ගල භාවයක් පුද්ගලයෙක් ලෝකේ පවතී. අතීතයේදී සුවඳ ඇති මල් තිබුණා දැනුත් සුවඳ ඇති මල් තියෙනවා අනාගතයට සුවඳ ඇති මල් තියෙනවා. හැබැයි කිසිම දවසක මේ මලේ පවතින සුවඳ එතන සුවඳ ඇති මල් තිබුණාට මල් සුවඳවත් වුණාට මල සුවඳවත් කරන සුවඳ පෙර මලකින් ගෙනාවත් වෙන වලකට යන්නෙත් නැතුව ඒ මල නිසාම හටගෙන ඒ මලම අල්ලගෙන සුවඳති මලක් ඇති කළා වගේ. නමුත් මේ තුල පටිච්ච සමුප්පාද ධර්මතාවයක් හේතුඵල ධමයක් කියන ධර්මතාවයකින් හැමදාම ලෝකේ සුවඳති මල් වලින් හිස් නැ මල් තියනවා වගේ. මේ වගේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් හරහා අතීතයේ දුක් විඳින පුද්ගල භාවයක් තිබුණා සත්‍ය පුද්ගලෙක් හිටියා දැනුත් දුක් විඳින පුද්ගල භාවයක් තියෙනවා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා අනාගතයට දුක් විඳින පුද්ගල භාවයක් තිබුණා තියෙනවා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා. හැබැයි මේ දුක් විඳින පුද්ගලයා පෙර කොහේ හරි ඉඳන් ආවෙවත් පෙර කොහාටවත් ගියේවත් මේ පුද්ගලයා පෙර කර්මයකින් හටගත්තේවත් මේ පුද්ගලයා කර්මානුරූප කොහාටවත් යනවත් නෙමෙයි කියන නුවණක් ආර්ය ශ්‍රාවකයට පවතිනවා. මෙන්න මේ පටිච්ච සමුප්පාද සිද්ධාන්තයේ බලන්නෙම පින්වතුනි ඔන්න ඔය නුවණ ගන්න. මේ පින්වතුන්ට මල උපමාවෙන් කරපු ධර්මතාවය පැහැදිලි කිරීම පැහැදිලි ඇති කියලා මම හිතනවා. ටිකක් හැමදාම ලෝකේ සුවඳ ඇති මල් තියෙනවා කියලා කාටත් තේරෙනවා. ඒ ලෝකේ සුවඳ ඇති මලක් ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව සිහි කරන්න. සිහි කළොත් කිසිම කලක පෙර මලෙන් මේ මල සුවඳවත් කරන්නවත් මේ මලෙන් අනාගත මල සුවඳවත් කරන්නවත් මුකුත් යන්නෙත් නැති ගන්නෙත් නැතුව නමුත් ලෝකයේ හේතුඵල ධමයක් හරහා සුවඳ ඇති මල් පවතිනවා කියන ධර්මතාවයක් වෙනවා නම් ඒ විදිහටමයි අතීතයේදී දුක් විඳින මේ ජීවිතයක් තිබුණා දැනුත් දුක් විඳින මේ ජීවිතයක් තියෙනවා අනාගතයට දුක් විඳින ජීවිතයක් තියෙනවා.
හැබැයි මේ දුක් විඳින ජීවිතයේ දුක් විඳින කෙනා අතීතේ ඉඳන් දැන් මෙතෙන්ට ආවෙත් දැන් මෙතන ඉඳන් කොහාටවත් යන්නෙත් නැතුව එතන විපාක ස්කන්ධ ටික ඇති කරගන්න කෙලෙස් නිසා මේ දුක උපදවාගෙන දුක් විඳින කමත් ඒකම ඒ ස්කන්ධ ටික අතහැරනකොට ඒ පුද්ගල භාවයත් එතනම අතහැරන බවත් ආපහු කර්මයේ හේතු වල විපාක ස්කන්ධ ටිකක් හැදෙන කමත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස්කින් දුක එන බවත් ඒ කෙලෙස් ටිකයි විපාක ස්කන්ධ ටිකයි එතනම අතහැරෙනවා. නමුත් එතනින් ඇති කරගන්න කර්ම තව විපාක ස්කන්ධ ටිකක් ඇති කරනවා කියලා මෙන්න මේ පටිච්ච සමුපාද සිද්ධියක් ලෝකේ හේතුඵල ධමයක් වෙනකොට හැමදාම දුක් විඳින සත්වයක් ලෝකේ පෙනේ විද්‍යමාන වෙයි. එතකොට මේ පටිච්ච සමුපාද ධර්මය හරහා අද සත්පුද්ගල භාවයක් පෙවුණා. සත්පුද්ගල භාවයේ දුක ආවත් ඒ සත්පුද්ගල භාවයේ දුක ආවේ මෙන්න මේ නාම රූප දෙක මුල් කරගෙනයි. නාම රූප දෙක ඇති උනේ මෙන්න මේ වගේ කර්මයකටයි. ඒ කර්මයට හටගත්ත නාම රූප දෙකට ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙස් නිසා අද මේ පුද්ගල භාවය ඇති වෙලා පුද්ගල භාවයේ දුකත් ඇති වෙන බවක් දන්නවා. එතකොට මේ පුද්ගල භාවයේ මතුවට යන්නෙත් නැහැ කියලා දකිනකොට එයාට ඉබේම කංකති අතහැරෙනවා. අර පටිච්ච සම්පාද සිද්ධිය දකිනකොට ඉබේම මේ මලට සුවඳ මේ දැන් වර්තමානයේ සුවඳති මලක් හම්බ වෙනවා. එයා කීයටවත් මේ මලේ සුවඳ පෙර තිබ්බද? තිබුණම් කොහෙ තියෙන්නේ නැද්ද? මොන විදිහට තියෙන්නේ නැද්ද? කොහොම තියෙන්නේ නැද්ද කියලා පූර්වාන්තයට දුවන්නේ. දැන් සුවඳති මලකුත් දකිනවා. නමුත් ඒ සුවඳති මල හේතුඵල ධමයක්. පෙර මලක තියෙන ඇටයකින් ගහක් හැදිලා ගහ නිසා හටගන්න මලේ දැන් මේ සුවඳ ඇසුරු වෙනවා කියලා දකින නිසා පූර්වාන්තයට යන්නේ. මේ මලේ සුවඳ අනාගතයට යයිද? යනවනම් කොහාට යයිද? කොහොම යයිද? මොන වගේ මලක තියේද? මොන වගේ මලක ඇසුරු කරයිද? මොන මල් පෙත්තේ තියේද කියලා මේ සුවඳ අරඹේ අපරන්තයට දුවන්නේ. ඇයි නමුත් එයා දන්නවා අනාගතයට සුවඳති මල් හැදෙනවා. හැබැයි මේ මලෙන් අනාගතයට සුවඳ යනවා කියලා එයාට කෙසේද යන විමුතියක්වත් නැහැ. එයා දන්නවා මේ මලේ සුවඳ මේ මල පවතිනකම් පවතිනවා. මලත් එක්කම සුවඳ ඉවර වෙනවා. හැබැයි මේ මලේ ඇටයකින් ආපහු ගහක් හැදෙයි. ඒ ගහෙත් අතුරුකිලි හැදෙයි. එදාට මලක් පිපෙනකොට ඒ මල සුවඳ වෙනවා කියන ධර්මතාවයක් එයා දන්නවා. එතකොට ඒ වගේමයි අද මේ පුද්ගල භාවයක් තියෙනවා, සත්ව භාවයක් තියෙනවා. සත්ව පුද්ගල භාවයේ දුක විඳින කමකුත් තියෙනවා. මේ තුල පටිච්ච සමුපාද බවක් දන්නන හින්දා දකින හින්දා මම අතීතයේ හිටියද මේ සත්‍ය අතීතයේ හිටියනම් කොහේ ඉන්නේද කොහොම ඉන්නේද කියලා පූර්වාන්තයට දුවන්නේ. අපි මැරිලා උපදීද මම ආපහු මරණයෙන් පස්සේ උපදීනම් කොහේ උපදීද කොහොම උපදීද කියලා අපරන්තයට දුවන්නේ. ඇයි? එයාට පටිච්ච සමුපාද ධර්මතාවය ගැන නුවණ තියෙන නිසා. ඒ හින්දා එයාට පුබ්බන්තේ කංකති අතහැරෙනවා, අපරන්තේ කංකති අතහැරෙනවා. පුබ්බන්ත අපරන්තේ කංකති කියන పూర్ව ගැන කෙසේද යන විමති නැහැ. අනාගතය ආරම්භය කෙසේද විමති නැහැ. పూర్ව පෙර ඉඳලා දැන් මෙතෙන්ට ආපු දැන් කුසල කර්ම රැස් කරගෙන අනාගතයට යන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා වර්තමානයක සත්වයක් පුද්ගලයෙක් ගැන කෙසේද විමති හිටින්නේ. ඒ වගේම මෙතන පටිච්ච සමුප්පාද ධර්මතාවයක් හේතුඵල ධමයක් තියෙන්නේ කියන එක ගැනද එයාට සැකයක් නැහැ. මෙන්න මේ විදිහට නාම රූප ධර්මයන් බැලුවට පස්සේ නාම රූප ධර්මයන්ට ප්‍රත්‍යසෙවීම අර්ථයෙන් එයා පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරනකොට එයා දන්නවා මේ නාම රූප දෙක ආරම්භය කෙලෙස් යදිලා සත්පුද්ගල ආත්ම භාවයක් දැන් ඇති වෙනවා. හැබැයි ඒ සත්පුද්ගල ආත්ම භාවය දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසාම අර මලේ සුවඳ ඒ මල් පෙති ටික නිසාම හටගෙන මල් පෙති ටිකම ඇසුරු කරගත්ත මිසක චුට්ටක්වත් මලෙන් ඔබට සුවඳ එහාටවත් මෙහාටවත් පරාවර්තන වෙන්නේ වගේ. මේ විපාක ස්කන්ධ ටික නිසාම මම මගේ කියන තණ්හා උපාදාන ගතිය පුද්ගල භාව ගතිය ඇති වෙලා
ඇති කරගත්ත සත්පුද්ගල හැඟීම ඒ විපාක ස්කන්ධ ටිකම අල්ලගෙන තියනවා කියලා දකිනවා. මේ පුද්ගල භාවය පෙර පැත්තටවත් අනාගතයේ අපර පැත්තටවත් දෙපැත්තෙන් එක පැත්තකටවත් අරගෙන දුවන්නේ නැහැ, හෙල වෙන්නේ නැහැ, චංචල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පටිච්ච සමුප්පාද සිද්ධිය නුවණින් මෙනෙහි කරනකොට, සම්මර්ෂණය කරනකොට වර්තමාන නාම රූප දෙකටත් වර්තමාන නාම රූප දෙක නිසා අනාගත වර්තමාන නාම රූප දෙක නිසා වර්තමාන කර්ම රැස් වෙන හැටි එකට කෙලෙස් යෙදිලා වර්තමාන කර්ම රැස් වෙන හැටි වර්තමාන කර්මයට අනාගත නැවත නාම රූප දෙකක් ඇති වෙන හැටි කියන මෙන්න මේ ආකාරය දකින්නකොට මෙන්න මේ කාංකති විමති දුර වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට පටිච්ච සමුපාද ධර්මය නුවණින් මෙනෙහි කට යුතුයි. ඒ පටිච්ච සමුපාද ධර්මය පුද්ගල භාවයට තියලා බලන්න අපහසුයි නම් මම කලින් මතක් කළ පරිදි මේ අවිඥානික වස්තුන්ගේ තියෙන හේතුඵල ධමයක් තියෙන මේ සවිඥානික වස්තුන්ගේ හේතුඵල ධම යථාර්ථය එකයි. ලෝකේ ඕනම දෙයක් පවතින්නේ මෙන්න මේ වගේ හේතුඵල ධමකින්. ඒ වගේ අර මලක උපමාව හොඳට අරගෙන උපමාව සම්මර්ෂණය කරලා බලන්න තුන් කාලෙටම තියලා තුන් කාලෙටම සුවඳති මලුත් තියෙනවා. නමුත් දිගින් දිගටම යන එකම මලකින් යන පැවැත්මක් වෙන්නේ නැතුව හේතුඵල ධමයක් වෙන හැටි පටිච්ච සමුප්පාද ධර්මයක් වෙන හැටි බලලා අන්නේ න්‍යාය ආදේශ කරගන්න මේ සවිඥානික පුද්ගල භාවයක් පවත්වන සවිඥානික නාම රූප දෙක තියෙන තැන පුද්ගල භාවය පවත්වන ධර්මතාවයට. එතකොට හැමදාම දුක් විඳින කෙනෙකුත් හම්බ වෙනවා, දුක් විඳින ජීවිතයකුත් හම්බ වෙනවා, මමයි කියන පුද්ගලයෙකුත් හම්බ වෙනවා. ඒ පුද්ගලයා කිසිම වෙලාවක දිගින් දිගටම ආපු හෝ දිගින් දිගටම යන කෙනෙක් හෝ පුද්ගලයෙක් නොවි හේතුඵල ධමයක් සිද්ධ වෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නුවණින් බැලීමෙන්මයි දිට්ඨිය කියන ධර්මතාවයේ යම් කිසි කෙනෙකුට මේ කාංකා නැත්තම් තමන් පෙර හිටියද නැද්ද කියලා විමති තියෙනවා නම් දුරු වෙන්නේ. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාදේ හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට විපාක ස්කන්ධ ටිකට දැන් මේ කෙලස් ටිකක් යෙදිලා ඒ කෙලස් ටික නිසා ඒ විපාක ස්කන්ධ ටිකට යෙදිච්ච කෙලස් ටික නිසායි මේ දුක් විඳින ආත්ම භාවයේ පුද්ගල භාවය ඇති උනේ. කෙලස් ටික නැති කළොත් මේ පුද්ගල භාවය නැති කළ සීල දුක් නැති කළ හැකි. ඒ නිසා සීලයක පිහිටලා මෙන්න මේ හිත සමාධි කළ විපාක ස්කන්ධ ටික නුවණින් දැක්කහම මෙන්න මේ විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවුනොත් පුද්ගල භාවය නැති වෙලා ඒ පුද්ගලයෙක් විඳින ජාති ජරා මරණ සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් කියන ඥාන දර්ශනයකුත් උපදිනවා. ඉතින් අපිට උපාදාන සහිත අපේ ජීවිතයේ අනුපාදා පරිනිර්වාණය දක්වා අරගෙන යන්න තියෙන මේ ධම් වැඩපිළිවෙලේදී හිතේ පවතින විමති කෙසේද යන කාංකා දුරු කරගන්න තියෙන්නේ මෙන්න මේ වගේ වර්තමාන ජීවිතයට නැත්තම් වර්තමාන නාම රූප දෙකට ප්‍රත්‍යසෙවීම වශයෙන් හේතුඵල ධම නුවණින් මෙනෙහි කළා මේ ජීවිතයේ ඇති උනේ මේ පුද්ගල භාවය ඇති උනේ දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද කියන අවබෝධය ලබා දීමෙන්. ඉතින් ඒ සඳහා ඒ විදිහට හැමදෙනාම නුවණින් මේ ධර්මයේ මෙනෙහි කරන්නට කියලා මතක් කරනවා. මේ විදිහට නුවණින් මෙනෙහි කරන එක අතිශයම වටිනවා වගේම අපිට මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න තියෙන ප්‍රධානම න්‍යාය තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් ඒ හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන එක. ඒ පටිච්ච සමුප්පාද ධර්මය හරියටම තේරුණා කියලා අපිට උත්තරයක් හම්බ වෙනවා. පටිච්ච සමුප්පාදයේ තේරුණු කෙනෙකුට වර්තමානය තුල දුක් විඳින පුද්ගල භාවය ඇතිවලා දුක් විඳින පැවැත්මක් පෙනෙනවා. ඒ දුකට හේතු ටික මේ විපාක ස්කන්ධ ටික නිසාම හටගත්තෙත්
ඒ විපාක ස්කන්ධ ටිකේ තියෙන කෙලෙසිය නැති කළා මේ දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ සඳහා විපාක ස්කන්ධ ටිකම් පිළිසින දත යුතුයි කියලා විපාක ස්කන්ධ ටිකෙන් ඔබට යන්නේ නැතුව ඒ විපාක ස්කන්ධ ටික ඇසුරු කරගෙනම පවතින ඥාන දර්ශනයක් ලැබෙන්න ඕනේ. අර මලේ සුවඳ මලෙන් මල් පෙති ටික නිසාම හටගෙන මල් පෙති ටිකම අල්ලගත්ත මලෙන් ඔබට මොන විදිහටවත් යන්නේ නැත්තම් මේ සුවඳ නැති කරන්න ඕන මේ මල් පෙති ටික ගලවලා එකින් එක අහකට දැම්මොත් ඉබේම මල් පෙති ටික ගැලවෙනවත් එක්කම මලේ සුවඳත් අතහැරෙනවා කියලා දන්නවා මිසක මේ මලේ සුවඳ ආපු වෙන හේතුවක්වත් මේක නැති කරන්න වෙන තැනක්වත් දකින්නේ මලට සුවඳ ආවෙත් මේ මල නිසාමයි මලේ සුවඳ නැති වෙන්නේ මල නැති වෙන දවසටයි වගේ විපාක ස්කන්ධ ටික නිසාම හටගත්ත කෙලෙසේ විපාක ස්කන්ධ ටික තියෙන කම්ම පවතිනවා නුවණින් විපාක ස්කන්ධ ටික විසිරෙව්වොත් නුවණින් අර මල්පෙති ටික අපි විසිරෙව්ව සුවඳ නැහැ වගේ නුවණින් මේ විපාක ස්කන්ධ ටික විසිරවලා බැලුවොත් සම්මර්ෂණය කරලා බැලුවොත් අන්නේ පුද්ගල භාවයට ඉඩ නැහැ. ඉතින් ඒ විදිහට නුවණින් මේ පටිච්ච සම්පදාය ධර්මය හරහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති කියලා පෙර පිළිබඳව සැකය අනාගතය පිළිබඳ සැක පෙරත් අනාගත නිසා වර්තමානයේ ගැන යන සැකය කියලා මේ විචිකිච්ඡාවන් දුරු කළා කෙසේද යන කාංකාවන් දුරු කළා හිත පිරිසුදු කරගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මේ දේශනාව අද දවසේදී මම අවසන් කරනවා. හොඳයි එහෙනම් අපි අද දවසේදී කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන් පහල කරගත සීල කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිතු මේ ආරණ්‍ය ශේෂ්ත්‍රයට අධිග්‍රහිතු ශාසන මාම ක්‍රිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං. ඒ වගේම අද අපේ සිත් තුළ ඇති කෙසේද යන විමුති දුරු කළා චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීමෙහිලා මුල්ලු මේ දහම් පරයය සීල සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකයට ශ්‍රවණය කරන්ට සලස්සලා බොහෝ කුසල් සිද්ධ කරගන්නට මේ අරබය සදැහැති දායකත්වයේ සපයන්නේ විශේෂයෙන්ම ඒ පිළියන්දල පදිංචි කරුණා වරාගොඩ මහත්මිය ඇතුළු දූදරු පිරිසේ පවුලේ සියලු දෙනාම ඒ කරුණා වරාවිට මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා බොහෝම සද්භාවයෙන් මේ අනුශාසනාව සඳහා දායකත්වයේ සපයලා තියෙනවා. ඉතින් ඒ කරුණා වරාවිට පින්වත් මෙතනියගේ බලාපොරොත්තුවක්ද තියෙනවා. ඒ තමයි තමන්ගේ මිය පරලෝකීය සිරිසේන වරාවිට මහතා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය එම මෙතනියගේ මහත්මාගේ දෙපාර්ශ්වයේම මියගිය වර්ග પરම්පරාගත සියලුම ඥාතින්ට පින් අනුමෝදන් කිරීමයි ඒ කරුණා වරාවිට මෙතනියගේ සත් අදහස. ඒ අනුව ඒ මිය පරලෝකීය සිරිසේන වරාවිට මහතාත් එම මෙතනියගේ පාර්ශවයේ මිය පරලෝකීය යම් ඥාතිකන සමය සිටින ඒ සියලුම ඥාතින්ට මේ පින් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වීමෙන් ඒ අය පරලෝකගත යහපත් වේවා. ඒ වගේම දුකින් මිදී සපවත් භාගයටපත් වීමෙන් උතුම් නිවුණු සනසෙන්ට මියගේ ඥාතින්ට මේ පින් හේතුපාරමී වේවා කියලා අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කාර්යයුතු සාර්ථක කරගන්නට මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන්ගේ පුණ්‍ය මහිමෙන් ඒ තමන්ගේ පවුලේ අධ්‍යාපනය ලබන ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා
එතුමේගේ සත් අදහසක් ඒ විදිහටම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් ආනිසංස බලයෙන් ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා ආදී යම්තාක් යහපත් කටයුතු තියෙන ඒ සියල්ලම සාර්ථක භාවයටපත් වේවා දියුණු වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වුණු සියලුම දෙනාටත් ඒ කරුණාවරාවිත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ සියලු දෙනාට සසර වසනාතුරු රෝග පීඩා ආදියකටපත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන්සි පැමිණ වැඩවදාලා උතුම් අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ සියලු කුසල් ඒ සෑම දිනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දිනාටත් හේතුපනිශ්‍රයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.